මතක තියාගැනීමේ ශක්තිය නැත්තම් මෙමරි එක වැඩි වෙනවා මේ චෙස් ක්‍රීඩාව තුලින්. ඒ වගේම පුතේ මොලේ දෙපැත්තටම ව්‍යායාම ලැබෙනවා කියලා මේ චෙස් ක්‍රීඩාවේ හොයාගෙන තියෙනවා. එතකොට වර්ධනය වෙනවා. දැන් උදාහරණයකට හිතන්නකෝ ජිම් එකකට ගිහලා පුතේ එක පැත්තකට එක්සර්සයිස් කරොත් ඒ පැත්ත විතරයි හැදෙන්නේ. අන්න ඒ වගේ මේ මොලේ මිනිස්සුන්ගේ වර්ධනය වෙන්නේ වැඩියෙන්ම එක පැත්තක්. එතකොට මේ චෙස් ක්‍රීඩකයන්ගේ දෙපැත්තටම සමානව ව්‍යායාම ලැබිලා දෙපැත්තම වර්ධනය වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඊළඟට බබාලගේ ක්‍රියේටිවිටි නිර්මාණශීලී හැකියාව. ඒ වගේම අවධානය කන්සන්ට්‍රේෂන්. චෙස් ගේම් එකක් කියන්නේ පුතේ දැන් පටන් ගත්තට පස්සේ ඔයගොල්ලෝ විනාඩි 10න් 15න් ඇදලා ඉවර කරනවා. නමුත් චෙස් ගේම් එකක් කියන්නේ සාමාන්‍යයෙන් පැය 4ක ගේම් එකක්. පැය 4ක ගේම් එකක්. ඒතකොට එක්කෙනෙකුට පැය 2ක කාලයක් ලැබෙනවා. ඒතකොට මේ වගේ කාලයක් චෙස් ක්‍රීඩා කරනවා කියන්නේ පුතාලට හොඳ අවධානයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ගේ සැලසුම් කිරීම සහ දුර දැක්ම කියන එක දුරදක්ඥා ඥානය වැඩි වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒකට හේතුව තමයි මේ චෙස් වලින් පුතේ හැමතිස්සෙම තියෙන්නේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක යුද්ධයක්. යුද සැලසුම් කරන්නේ දෙගොල්ලන්ගේ හොඳට සැලසුම කරන එක්කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. ඔන්න ඔය ටික පුතේ හොයාගෙන තියෙනවා චෙස් වලින් සිද්ධ වෙන වාසි කියලා. right. ඊට අමතරව බබාලට ගොඩාක් වාසි තියෙනවා. බබාලට මම ඉස්සරහදී ඒක කියලා දෙන්නම්. දැනට අපි මේ අපේ පාඩමට යමු. අද අපේ පාඩමේ මුලින්ම තියෙන්නේ බබාලට චෙස් ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා දෙන්න. ඒක තමයි මම මුලින්ම නිකන් කාටුන් එකක් දාලා තිබ්බේ. ඒක සමහර බබාලා දකින්න නැති, සමහර බබාලා බලන්න නැතුව ඇති. ඒකේ ගැටලුවක් නැහැ. දැක්කේ නැති බබාලට මම YouTube link එකක් දාන්නම්. අද ටිකක් මම කිව්වේ අමාරු දවසක්. හෙට මම දාන්නම් බබාලට. ඕගොල්ලන්ට ඒකෙන් වීඩියෝ එක බලන්න පුළුවන්. ඒකේ තියෙන්නේ ඇත්තටම මේ චෙස් ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියලා. මේ චෙස් ක්‍රීඩාව ගත්තොත් පුතේ මේ මෙතන තියෙනවා බෝඩ් එකක් බබාලට බලන්න පුළුවන්. චෙස් ක්‍රීඩාව කියන්නේ මේ වගේ බෝඩ් ගේම් එකක්. මේකේ ඇත්තටම තරගකාරයන් දෙදෙනෙක්, තරගකරුවන් දෙදෙනෙක් තමුන්ගේ බුද්ධිය මෙහෙයවලා කරන උපාය මාර්ගයක හා තරගකාරී ක්‍රීඩාවක් තමයි චෙස් කියලා කියන්නේ. මම චෙස් කියන එක පටන් ගත්තේ මොකද්ද? චෙස් වල ඉතිහාසය මොකද්ද කියන එක පුතාලට කියලා දෙන්නම්. එතකොට මේකෙදි මම පුතාලට කියන්නේ කතාවක්. මොකද පොඩි බබාලා කතා අහන්න ආසයි. හැබැයි මතක තියාගන්න මේක නිකම්ම කතාවක් නෙමෙයි. මේක පුතාලා චෙස් අදින තාක්කල් මේ කතාව වෙන ඇතම් කරුණු වැදගත් වෙනවා. මේ කතාව හොඳට අහගන්න. මම පුතාලට ඊට පස්සේ ඒ තැන්වලදී මෙන්න මේ කතාවේ මෙහෙම තිබ්බා නේද කියන එක කියලා දෙනවා. හරිනේ? මම මේ වීඩියෝ කරනවානේ වීඩියෝ එකක් මේ රෙකෝඩ් කරන එකක් ගෲප් එකට දානවා. ඒතකොට බබාලට ඒකෙනුත් හොඳට අහලා දැනගන්න පුළුවන්. හරිනේ? ඔන්න පුතේ චෙස් වල ආරම්භය ගැන තියෙනවා විවිධ කතාන්දර. මේවා ජනප්‍රවාද කොහෙවත් ලිඛිත වෙන ඒවා නෙමෙයි මම මේ කියන ඒවා. ඒක නිසා මේ ඉතිහාසයේ සම්බන්ධ කරුණු චෙස් වලට විතරක් සීමා කරගන්න. පළවෙනි දේ තමයි පුතේ ශ්‍රී ලාංකිකයෝ හැටියට අපිට බොහොම ආඩම්බර වෙන්න තියෙන කාරණයක්. ඒක තමයි රාවණා රජුගේ කාලේ චෙස් ආරම්භ වුණා කියලා ජනප්‍රවාදයක් තියෙනවා. පුතාලා රාවණා ටෙලිනාට්‍ය පහුගිය දවස්වල ගියා ටීවී එකේ. එතකොට ඒක දැක්කම ඒ නාට්‍යෙදි දකින්න ඇති රාවණා රජුගේ කුමරිය වෙච්ච මන්දෝදරී කුමරිය ලොකු බෝඩ් එකක් තියාගෙන චෙස් සෙල්ලම් කරනවා. ඒක තමයි එක පිළිගැනීමක්. ඒ කියන්නේ රාවණා රජුගේ කාලේ අතන මෙයාගේ සීයාගේ කාලේ අපිට ආව ඉන්දියානු ආක්‍රමණයක්. ඒ ආවට පස්සේ මේ රාවණා රජුගේ කුමරිය වෙච්ච මන්දෝදරී කුමරිය තමුන්ගේ යුද සැලසුම් සකස් කරන්න සහ කාලය ගෙවා ගන්න හදපු ක්‍රීඩාවක් කියලා මේ චෙස් ක්‍රීඩාව එන එක ජනප්‍රවාදයක්. ඊට පස්සේ ආපහු ලංකාව ආක්‍රමණය කරාට පස්සේ ඉන්දියානුවන් මන්දෝදරී කුමරිය වරන් යනවා ඉන්දියාවට. එතනින් පස්සේ මේ ක්‍රීඩාව ඉන්දියාවේ ජනප්‍රිය වුණා කියලා එක පිළිගැනීමක් තියෙනවා. ඊළඟට පුතාලට මම කියන්නම් තව කතාවක් තියෙනවා. මේක ලෝකේ ටිකක් වැඩිපුර පිළිගන්න කතාවක්. චෙස් ක්‍රීඩාව ඉන්දියාවෙන් ආරම්භ වුණා කියන්නේ. මේක සිද්ධ වෙන්නේ මෙහිමයි. ඔන්න එකමත් එක කාලෙක ඉන්දියාවේ හිටිය බෝ කුමාරයයි තල්කාන් කුමාරයයි කියලා කුමාරවරු දෙන්නේ. හරිනේ? මේ දෙන්න ඉන්නකොට පුතේ මේ කුමාරවරු දෙන්න පොඩි කුමාරවරු දැන් පුතාලා වගේ පොඩි බබාලා. එතකොට ඒ කාලේ සිරිත තමයි රජ කුමාරවරුන්ව අධ්‍යාපනය ලබන්න පිට කරලා යවනවා. ඉගෙන ගන්න යවනවා. එතකොට ඒ කාලේ පුතේ දැන් අද වගේ මේ උදේ ඉස්කෝලේ ගිහිල්ලා හවස එන්න එහෙම බෑ නේද? එතකොට
මේගොල්ලෝ චූටි කාලේ ගියාට පස්සේ ආයෙත් තරුණ වයසටපත් වෙලා තමයි රජමාලිගාවට එන්නේ. හැබැයි මේ කුමාරවරු දෙන්නව එයාගේ අම්මා කියන්නේ මව් මේ රැජිනනේ නේද? රාජ්‍ය රැජින. එතකොට රැජින කරන්නේ එක තැනට යවන්නේ නෑ දෙන්නවම. දෙන්නව දෙපැත්තකට පුතේ පිටත් කරලා යවනවා. ඒ යවන්නේ ශිල්ප ඉගෙන ගන්න. මේ ශිල්පය ඉගෙන ගන්න දෙපැත්තකට පිටත් කරලා යවුවට පස්සේ මේ දෙන්න හොඳට ශිල්ප ඉගෙන ගන්නවා. හැබැයි ඉගෙනගෙන ඉවරලා ගෙදර එනකොට ආරංචි වෙනවා පිය රජුරෝ මරණයටපත් වුණා කියලා. හරිනේ. ඊට පස්සේ මෙතනදී කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි තාත්තගේ කලින් අවසාන කැමැත්තට අනුවයි අම්මගේ කැමැත්තට අනුවයි තියෙන්නේ මේ වැඩිමලාට රජකම දෙන්න නෙමෙයි. ඒගොල්ලන්ගේ තියෙන්නේ පුතේ යුද්ධයක් කරලා දිනන එක්කෙනාට රජකම දෙන්න කියලා. දැන් ඉතින් ඔන්න යුද්ධයක් කරන්න කියලා නියෝග කරනවා. හැබැයි මෙතනදී ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මව් රැජින කිව්වට මෙයාත් අම්මා කෙනෙක්නේ. අම්මා කෙනෙක් කවදාවත් කැමති නෑ තමුන්ගේ පුතාලාට තුවාලයක් වෙනවට නේද? දැන් පුතාලාගේ දුවලාගේ අම්මලාත් කැමති නෑනේ. දැන් මම කැමතිත් නෑනේ මගේ බබාලා තුවාල වුණාට. ඒ වගේ තමයි. එතකොට මෙතනදී පුතේ නීතියක් දානවා රජවරු දෙන්නට නැත්නම් කුමාරවරු දෙන්නට කිසිම හානියක් වෙන්න බෑ. එහෙම නැත්නම් ලේසෙලවීමක් වෙන්න බෑ කියලා. හැබැයි අනිත් අය මරණයටපත් වෙනවා. ඒ කියන්නේ මේ කුමාරවරු දෙන්න තමයි යුද්ධෙ මෙහෙයවන්නේ. දෙපැත්තේ රජවරු දෙන්න තමයි නැත්නම් නායකයෝ දෙන්න තමයි කුමාරවරු දෙන්න. අදටත් පුතේ ඔන්න ඔය නීතිය හොඳට මතක තියාගන්න. මේ මව් රැජින දාපු නීතිය මේ ටෙස්ට් ගේම් එක අපි ඉගෙන ගන්නකොට හොඳට මතක තියාගන්න. රජවරු දෙන්නට හානියක් කරන්න බෑ. ඒ කියන්නේ රජුමංග මරණයටපත් කරන්න බෑ. මේ ටෙස්ට් වල අදටත් තියෙන නීතියක් ඒ රැජින දාපු නීතිය. හරිනේ. ඊට පස්සේ මේ දෙන්න ඔය විදිහට උනාට පස්සේ යුද්ධේ පටන් ගන්නකොට ඉන්නවා හමුදාවන්. පාබල කියලා ඉන්නවා. ඒ කියන්නේ පයින් යන අය. රිය කියලා තියෙනවා. ඒ කාලේ රිය කියලා තිබුණේ පුතේ අස්ස කරත්ත වගේ ඒවා. ඊළඟට අස්ස කරත්ත ඇත් කරත්තක් තිබුණා. ඊළඟට අස්ස සේනාවක් වෙනම හිටියා. ඒ කියන්නේ රථයක් නෑ. අස්සයා උඩ නැගලා ඉන්න පිරිසක් හිටියා. ඊළඟට හස්ති සේනාවක් වෙනම හිටියා. ඇතා උඩ නැගලා ඉන්නවා. පුතාලා කතාවල දැකලා ඇති. ඔය සේනාව තමයි හිටියේ. එතකොට ඒ කාලේ ඔක චතුරංග සේනාව කියලා තමයි හැඳින්වුවේ. උරුම වෙලා යුද්ධය යනකොට මේ තල්කාන් කුමාරයයි ගෝ කුමාරයයි යුද්ධ කරනවා. ඔය යුද්ධෙදී තල්කාන් කුමාරයා පරාජයටපත් වෙනවා. එතකොට පුතේ ඒ කාලේ රජවරු මේ එහෙම ලේසියෙන් පරදින්න කැමති නෑ. මේක මේ කුමාරයාට ලොකු ලැජ්ජාවක් වෙනවා. මේ කුමාරයා කරන්නේ සියදිවි නසා ගන්නවා. සියදිවි නසා ගත්තාට පස්සේ දැන් ගෝ කුමාරයාට මේක ලොකු ප්‍රශ්නයක්. දැන් අම්මා නීතිය දැම්මේ හානියක් කරන්න බෑ කියලා. හැබැයි මෙයා හානියක් කරේ නෑ. යාමයි සියදිවි නසා ගත්තේ. දැන් කොහොමද මේක අම්මට පැහැදිලි කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ඔන්න මේ කුමාරයා ඔහොම ගිහිල්ලා අම්මට මේ සිද්ධිය පැහැදිලි කරනවා. හැබැයි අම්මා ඒක පිළිගන්නේ නෑ. එයා හිතනවා මේ තල්කාන් කුමාරයා ගෝ කුමාරයා මරණයටපත් කරා කියලා. මෙන්න මෙතනදී එයා ලොකු පෝරුවක් අරගෙන මේක මේ සියලු ඉත්තෝ ටික එහෙම නැත්තම් හමුදාව පෙළගස්සලා. ඒ හමුදාව තමයි පුතේ අද අපි මේ ඉත්තෝ කියලා පාවිච්චි කරන්නේ. මේ හමුදාව පෙළගස්සලා ඉවර වෙලා මේ යුද්ධ කරපු විදිය පෙන්නනවා. අන්න එතනදී පෙන්නනවා මම සහෝදරයා මැරුවේ නෑ යටත් කරගත්තා කියන එක. මේ ක්‍රීඩාවත් එක්ක පෙන්නපුවාම තමයි මව් රැජින එක පිළිගන්නේ. එහෙමනම් හොඳට මේ කතාව මතක තියාගන්න. මම ඔය එකක් විතරයි කිව්වේ රජවරු දෙන්න කහානියක් කරන්න බෑ කියන එක. ඒක අදටත් චෙස් වල වළංගු එක. එතකොට තව ගොඩාක් මේ කතාවේ අන්තර්ගත මේ ඇතුල් වෙලා තියෙනවා පුතේ. ඉස්සරහට ඔයගලන්ට ඕනේ වෙනවා කතාව හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මේ චෙස් ක්‍රීඩාව කියන එක චෙස් කියන නම පස්සේ ආපු එක. ඒ කාලේ මේක කිව්වේ චතුරාංග ක්‍රීඩාව කියලා. ඒ චතුරාංග ක්‍රීඩාව ওই විදිහට ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙලා පස්සේ ඒක යුරෝපයට ව්‍යාප්ත වුණා. යුරෝපයේදී තමයි පුතේ මේ දැන් තියෙන විදිහට මේ චෙස් ක්‍රීඩාව සකස් වුනේ. ඊට පස්සේ ලෝක චෙස් සම්මේලනය කියලා එකක් ඇති වුණා. ඒක 1924 ජූලි 20 කියන දිනේ තමයි මේ ලෝක චෙස් සම්මේලනය පිහිටුවා ගත්තේ. අදටත් ඒක අපි පිළිගන්නවා පුතේ ජූලි 20 කියන දිනේ ලෝක චෙස් දිනය කියලා හඳුන්වනවා. ඕක තමයි පුතේ චෙස් ක්‍රීඩාවේ ඉතිහාසය. ඊළඟට පුතාලට මේ චෙස් ඉට්ටෝ එක කියලා දීලා දැන් මේ බෝඩ් එක හඳුන්වලා දෙන්න ඕනේ. ඊළඟට ඉට්ටෝ ගැන
හඳුන්වලා දෙන්න ඕනේ. දැන් පළවෙනි දවසේ ඇත්තටම අද අපි පන්තියක් නෙමෙයි කරන්නේ. ඊට පස්සේ මේකේ ලොකු අය පොඩි අය දෙගොල්ලෝ කඩන්න ඕනේ කොහොමද? ඊට පස්සේ අර මම කිව්වා වගේ තව ගෲප් තුනකට ඉක්මනට යන්න කැමති කට්ටිය කඩලා අනිත් කට්ටිය මේ ගෲප් එකේම තියාගෙන යනවා. ඒක තමයි ප්ලෑන් එක. එතකොට කණ්ඩායම් හතරකට මේ පන්තියේ ඉන්න බබාලා ටික කැඩෙනවා. 256ක් ඉන්නවා. රයිට් මේ ඔක්කොම පළවෙනි දවසේ ආවට සම්බන්ධ වෙන්නේ නැහැ පුතේ. එතකොට අපි බලමු මේ ප්‍රමාණය බලලා අපි ගෲප් වලට කරමු. හරි. එහෙමනම් බබාලට මම දෙන්නම් අද පළවෙනි ඉත්තා හඳුන්වලා දෙන්නම්. right. දැන් බබාලට මොන හරි ගැටලු තියෙනවද කියලා බලමු. හරි මම මේ බබාලට අන්මියුට් කරගන්න පුළුවන් කරා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ සම්බන්ධයෙන් ගැටලු නැහැ නේද? මම හිතන්නේ ප්‍රශ්නයක් වෙන්න බෑ මොකද කතාවක් නේ කිව්වේ. නේද? හරි. එහෙමනම් මම මෙහෙම මේ කරගෙන යන්නද පුතේ? හරි. එහෙමනම් ආයෙ මියුට් කරන්න ඕනේ වුණොත් මියුට් කරන්න. නැත්නම් බබාලට ප්‍රශ්නයක් අහන්න තියන්නම්. බබාලා හරි නේද කනෙක්ෂන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් උනේ right එහෙමනම් මම දැන් ඉත්තු එක එක්කෙනා පුතාලට කියලා දෙන්නම් ඊට පස්සේ අපි හරි ඊළඟට පුතේ සමහර බබාලා දානවා චෙස් අදින්න දානවා ඒ වගේ ඒවා එහෙම බබාලා පුතේ වෙන පන්තියකට සම්බන්ධ වෙන්න මේ පන්තිය මුකුත්ම දන්නේ නැති ඒ කියන්නේ අලුතෙන්ම පටන් ගන්න මුකුත්ම දන්නේ නැති කියන්නේ කලින් චෙස් කරලම නැති බබාලා තමයි මේ පන්තිය මම කරගෙන යන්නේ හොඳේ right එහෙමයි පුතේ පන්තියෙන් පස්සේ මට කතා කරන්න පන්තිය වෙලාවේ කතා කරන්න බෑ පන්තියෙන් පස්සේ කෝල් එකක් දෙන්න right හරි ඔන්න පුතේ පළවෙනි ඉත්ත මම කියලා දෙන්නම් පළවෙනි ඉත්ත කියන්නේ රජ්ජුරුවෝ අපි යාට කිං කියලා අපි යාව හඳුන්වනවා හරි කිං කියලා හඳුන්වනවා පුතාලට මම එවල ඇති ටියුබ් ටික right අපි කිංව එනම් අඳිමු කිං පුතේ මෙන්න මෙහෙම කිංගේ උඩම කුරුසයක් තියෙනවා මෙන්න මෙහෙම කුරුසයක් තියෙනවා කිංගේ ඊට පස්සේ මෙන්න මෙහෙම අපි අඳිනවා යාව මෙන්න මේ විදිහට අපි කිං අඳිනවා මේ ඉන්නේ පුතේ කිං. එහෙමනම් කිං කියලා ලියලා මෙන්න මෙයාව බබාලා ඇඳ ගන්න බලන්න. ඔව් බබාලා මේ ඇඳ ගන්න ඕනේ. බබාලා සමහර අය අහන්නේ ඇඳ ගන්න ඕනේද කියලා. කිං කියලා ලියලා මෙන්න මෙයාව ඇඳ ගන්න පුතේ. ටියුට් එකේ තිබුණාට කමක් නැහැ. මොකද ඕගොල්ලන්ට පුරුදු වෙන්නත් එක්ක තමයි මේව අඳින්න දෙන්නේ. හොඳේ? ලොකු බබාලගේ පන්තියේදී ලොකුවට බබාලා ඕනේ නැහැ මේව අඳින්න මේකෙදි පුතේ මේ චූටි බබාලගේ පන්තියේදී අඳින්න දෙනවා ඔයගලන්ට කාට හරි හිතෙනවා නම් අපිට ලොකු අයගේ එකට සම්බන්ධ වෙලා කරන්න පුළුවන් කියලා එහෙම කරන්න පුළුවන් පුතේ ඇඳ ගන්න ඊළඟට පුතේ දැන් අපි මේ පන්තිය මෙහෙම කරගෙන ගිහිල්ලා ලබන සතියෙන් පස්සේ කවවත් ගන්නෙ නැහැ කවුරු හරි සහභාගී වෙනවා නම් අවසාන දවස ලබන සතියේ මොකද මේ අද නිකන් හඳුන්වා දීමක් කරන්නේ ලබන සතියේ නම් පාඩම් පටන් ගන්නවා
ඊට පස්සේ කවුරුවත් සම්බන්ධ වුණාට තේරෙන්නේ නැහැ chess නොදන්න කෙනෙක්. හරි බබාලා අහලා තියෙනවා කොටු රූල් පොතක් ගැන පුතේ සාමාන්‍යයෙන් අඟල් භාගයේ කොටු රූල් පොතක් ගන්න කියලා මම කිව්වේ. හැබැයි ඒක චූටි අයට ලොකු බබාලට නම් කොහොම එකක් වුණත් ඇඳ ගන්න පුළුවන්. අඟල් භාගයේ කොටු රූල් පොතක් ගත්තම chess board අඳින්න වෙනවනේ. එතකොට බබාලට ලේසි අඟල් භාගයේ කොටු රූල් පොතේ අඳින්න. ලොකු මේ බබාලට නම් ප්‍රශ්නයක් නෑ ඕන එකක අඳින්න පුළුවන්. හොඳේ. grade 8 බබාලා අහනවා මම සෙනසුරාදා ලබන සතියේ ඉඳන් 12 මාරට කරනවා. ඒක මෙහෙමයි පුතේ මම grade එක අනුව බෙදන්නේ නැහැ. පොඩි බබාලටයි ලොකු බබාලටයි කියලා ගන්නේ. ලොකු අයට 12 මාරකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ මේ වගේ හිමින් නෙමෙයි ඉක්මනට යනවා. ඉක්මනට කරනවා. මොකද දැන් grade 8 බබෙක් ඉන්නවා කියන්නේ මේ පන්තියේ බබාට කම්මැලි නේද මේ විදිහට ඉක්මනට යන පාට කරගෙන ඉන්න එක. ඒ බබාලට මෙහෙමයි පුතේ සෙනසුරාදා 12 මාරට කරනවා මාසයක්. ඒ මාසයක් කරාට පස්සේ ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන් සිකුරාදා 7ට පන්තියක් තියෙනවා. සෙනසුරාදා උදේ 7 මාර තියෙනවා. ඊළඟට right ඊළඟට තව තියෙනවා පුතේ සෙනසුරාදා මේ පන්ති ටික තියෙනවා. හරි බබා නැඳ ගන්න අර බල්ලේ බුරින්ද මම මේක හරි මයික් එක ඔෆ් නේද? මේ පුතේ මතක තියාගන්න ඕනේ මම අපෝ වෙටි කියන්නම්. කින් තමයි chess board එකේ ඉන්න වැදගත්ම ඉත්තා. හේතුව තමයි රජුරුවනේ. රජුරුවන්ට මොන හරි වුණොත් පුතේ ගේම් එක හරාදයි. ඒ කියන්නේ රජුරුව යටත් වුණා කියන්නේ මේ පැත්ත තරගය පරාජයටපත් වෙනවා අනිත් පැත්ත දිනනවා. chess එතකොට අදිනකොට මම මේ ටික කියලා දෙන්නම්. දැනට මතක තියාගන්න. chess board එකේ ඉන්න වැදගත්ම ඉත්තා සහ ආරක්ෂා කරන්න අපි පරිස්සම් කරන්න ඕනේ ඉත්තා තමයි කින් කියන්නේ. හරියට නිකන් බබාලාගේ අම්මලා බබාලාව පරිස්සම් කරනවා වගේ අපි chess අදිනකොට මේ කින්ව පරිස්සම් කරගන්න ඕනේ. right. ඊළඟට පුතේ ඉන්නේ වැදගත්ම ඉත්තා queen. queen. හරිනේ. right. queen. එතකොට අපි බලමු කොහොමද මේ queen අපි ඇඳලා පෙන්නන්නේ කියලා. මෙන්න මෙහෙම පොඩි බන්දියක් දැම්මා මෙතන බෝලයක් දැම්මා.
මෙන්න මේ විදිහට කොයින් අපි ගන්නවා මෙහෙම පොඩි කෑල්ලක් දැම්මා මෙහෙම එකක් දැම්මා යාට මෙහෙම එකක් දැම්ම පුතේ මෙන්න මේව අපි කොයින් අදිනවා මෙන්න මෙයාට අපි කියනවා කොයින් කියලා. හරි. බබාලා මං හිතන්නේ හරි කියලා රයිට් මාත් සාමාන්‍යයෙන් ෆොටෝ එකක් ගහ ගන්නවා පුතේ ඇඳපු එක ෆොටෝ එකක් ගහගෙන ගෲප් එකට දානවා. හොඳේ. සාමාන්‍යයෙන් වෙනදා නම් ඉවලෙම දානවා. නමුත් දැන් මේකේ තාම හරියට ගෲප් එක කැඩලා නැති හින්දා මම එහෙම දාන්නේ නැහැ. right. ඊට පස්සේ කවුද බලමු අපි ඉන්න ඉත්තා. දැන් කවුරු හරි බබෙකුට මේක ඇඳ ගන්න බැරි වුණා නම් මම මේ මකනකොට කලබල වෙන්න ඕනේ නැහැ. මොකද මම වීඩියෝ එකක් ගෲප් එකට දානවා. දැන් සාමාන්‍යයෙන් අද පන්තියේ බබාලා හෙට උදේ බලනකොට දාලා. හොඳේ. අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා. ඒ වගේම ෆොටෝස් ගන්න ඒවත් බබාලට මේවා ෆොටෝ ගහලා ගෲප් එකට දානවා. එතකොට ඕන කෙනෙකුට ඇඳ ගන්න පුළුවන්. ඊළඟට මේ ප්‍රශ්නේ ඉන්නේ දැන් මේ ඉන්න ළමයි ප්‍රමාණයත් එක්ක පුතේ දැන් මේක 4කට විතර අපි ඉන්න ප්‍රමාණය බලලා බෙදුවාට පස්සේ ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි අපි queen වැන්දා ඊළඟට අපි බලමු ඊළඟට පුතේ queen කියන එක්කෙනා තමයි chess board එකේ ඉන්න හොඳටම පහර දෙන්න පුළුවන් නැත්නම් හැම පැත්තකම යන්න පුළුවන් ඉත්තා. ඊළඟට අපි ගන්නවා rook කියලා ඉත්තේ. එයාට අපි castle කියලා කියනවා. නමුත් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන rook කියන නම අපි බලමු එයාව. මේ ඉන්නේ පුතේ rook. මේ කෙරෝ ඉන්නේ rook. right. අපි දැන් එහෙනම් rook වදිමු. right. මේ ඉන්නේ rook. හරිනේ. අපි ආවා. මේ ඉන්නේ පුතේ rook යාට ලොකු බඩක් තියෙනවා. අර කාටුන් වලත් ඔයගොල්ලෝ දැකි ලොකු බඩක් තියෙන ඉත්තේ තමයි rook කියන්නේ. මෙයා තමයි rook.
හරි නේද බබාලා හරි කියලා දානවා අපි චූටි වෙලා දෙමු චූටි බබාලා ඉන්න නිසා ඊට වැඩිය පුතේ දැන් ඊළඟ සතියේ ඉඳන් මේ පන්තියේ වෙලාවක් දෙනවා අඳින්න හේතුව තමයි මේ පොඩි බබාලා විතරක්නේ ඊට පස්සේ ඉතුරු වෙන්නේ එතකොට ඒගොල්ලන්ට ටිකක් වෙලාවක් දෙන්න වෙනවා right දැන් ඔන්න රුක් හරි රුක්ක මකනවා හරි ඊට පස්සේ පුතේ අපිට රුක්ගෙන් පස්සේ ඉන්නවා ඉත්තු දෙන්නෙක් වැදගත්ම එක්කෙනෙක්ට අපි කියනවා බිෂොප් කියලා අනිත් එක්කෙනාට කියනවා නයිට් කියලා මේ දෙන්නම මම පෙන්නන්නම් අපි ඉස්සෙල්ලාම ගමු බිෂොප් කියන නිසා මෙයාට අපි කියනවා පුතේ බිෂොප් කියලා. දැන් චූටි මයිට පොඩ්ඩක් ඇඳ ගන්න අමාරු නම් අපි මේ වීඩියෝ එකෙන් ඇඳ ගමු. ඊළඟ දවසේ නම් අපි ලොකු අය පැත්තකට කරලා පොඩි අය මේකට ගමු ඈ. හරි පුතේ තාම බබාලා අඳිනවා රයිට් ඇඳ ගන්න මේ පුතාලට බැරි වෙන අයට ඉඩ තියාගෙන යන්න මේක කියන්නේ මොකද්ද තේරුම් අරගන්න මම හෙට එළි වෙනකොට කොහොමද මේ ෆොටෝ ටික දානවා බොක්ස් වලට එතකොට බබාලට බලා ගන්න පුළුවන් හරියටම බලලා අඩුපාඩු තියෙනවා ඇඳ ගන්න පුළුවන් ඊළඟට රෙකෝඩින් එක දානවා ඒකෙනුත් බලා ගන්න පුළුවන් හරි නේද ගොඩක් බබාලා ඇඳලා ඉවරයි නේද රයිට් හරි ඊළඟට අපි බලමු ඊළඟ එක night bishop ට පස්සේ ඉන්නේ night හරි night කියන එක අපි බලමු හරි නයිට් කියන එක නා මෙහෙම පුතේ මේකේ මේ K අකුර කියවෙන්නේ නැහැ අපි නයිට් කියලා තමයි කියවන්නේ අපි එතකොට නයිට් බලමු ඔන්න නයිට් තමයි පුතේ ටිකක් අඳින්න අමාරුයි හොඳේ ඔන්න ඔහොම එකක් ආවා මෙහෙම එකක් ආවා මෙන්න මෙහෙම එකක් ආවා ඔන්න ඔහොම එන්නේ මෙන්න මෙයාට අපි කියනවා නයිට් කියලා. මෙයා පුතේ මේ අස්සයා හොඳේ මෙයා මතක තියාගන්න මෙයා මේ අසොල්ලුවක් තියෙන්නේ මෙයා අස්සයා චෙස් බෝඩ් එකේ උඩින් පනින්න පුළුවන් එකම එක තමයි නයිට් කියලා කියන්නේ. මෙයා තමයි නයිට්.
සමහර බබාලා පාට කරන්න ඕනද කියලා දාලා තියෙනවා පුතේ ලස්සනට පාට කරගන්න ලස්සනට ඇඳලා පන්තියේදී ඒකට වෙලා මදි අය ගෙදරදී ලස්සනට පාට කරන්න පුතේ ලස්සනට අඟල් භාගේ කොට්ටුල් පොතක් අරගෙන අඳින්න ඊළඟට තමයි එහෙම අඳින්න අමාරු බබාලට පුළුවන් නිකන් පුරුදු වෙන්න එකක් නැත්තම් පන්තිය වෙලාවේදී ඇඳම තමයි හොඳට ඔයගලන්ට මතක හිටින්නේ ඊට පස්සේ බබාලට පුළුවන් එක්ක මම හැමදාම කරන ටියුට් දානවා එතකොට මේ බබාලට පුළුවන් මේ right මම දානවා එතකොට බබාලට පුළුවන් ඒකේ print out එකක් අරගෙන ඕනනම් අලවලා ලස්සනට පාට කරන්න. සමහර බබාලට log වෙන්න බෑ කියලා දානවා. ඉතින් ඒකට නම් ඉතින් හේතුවක් නෑ. දැන් මේ බබාලා කොහොමද log වෙනවා? පුළුවන් නේද? හරි. මෙන්න මේ ටික තමයි බබාලට තියෙන්නේ දැන් අපි ඉගෙන ගත්තා king queen rook bishop knight අපි ඉත්තු පුතේ පහක් ඉගෙන ගත්තා chess board එකේ මෙච්චර ගොඩාක් ඉත්තු හිටියට මේකේ ඉන්නේ ඉත්තු 6යි මේ 1යි 2යි 3යි 4යි 5යි මේ පෝන්ස්ලයි 6යි ඉත්තු ಜಾති 6යි පුතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඒ ටික තමයි අපි මේ ඉගෙන ගන්න. හරි ඊළඟ එක පොතේ පෝන් කියලා කියන්නේ පෝන් අපි මෙන්න මේ විදිහට අඳිනවා. මෙන්න මේ විදිහට බෝලයක් දාලා ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් දාලා ඊට පස්සේ මෙන්න මෙහෙම වණ්ඩියක් දාලා මෙන්න මෙහෙම එකක් දාලා මෙයාට අපි පෝන් කියලා කියනවා. හරි. දැන් පුතේ මේ ටික දැනගත්තට පස්සේ අපිට තියෙන්නේ මේ එක එක chess සිත්තා කොහොමද ගමන් කරන්න කියන එක තීරණය කරගන්න. මේ කිසිම ඉත්තෙකුට බෑ යාට ඕන විදිහට යන්න. මේ ඉන්නේ king. එයාට යන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒ ටික පුතේ ලබන සතියේ පටන් ගන්නවා. මේ ඉන්නේ queen. පුතාලට පේනවා ඉතින් මේ king queen අපි ඇඳ දෙන්නට වැඩිය පොඩ්ඩක් වෙනස්. හේතුව මේ වගේ බෝඩ්ස් වලට එනකොට අච්චර ලොකුවට තියන්න බැරි හින්දා තමයි මේ වගේ හදලෙවන්නේ. මේක මේ බෝඩ් එකේ විතරක් නෙමෙයි ලෝකේ හැමතැනම පොත්වල තියෙන පුතේ මේ විදියට. ඊළඟට මේක වරන් ඒ විදියමයි rook ඉන්නවා, knight ඉන්නවා, bishop ඉන්නවා, ඊට පස්සේ pawn ඉන්නවා. ඔන්න ඔය ටික බබාලට ඉගෙන ගන්න තියෙන්නේ. මේගොල්ලෝ ඕන කෙනෙකුට ඒගොල්ලන්ට ඕන විදියට යන්න බෑ. එක එක්කෙනාට යන්න තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි ඒගොල්ලන්ට යන්න පුළුවන්. හරිනේ. එතකොට පුතේ මේ ටික අපි ලබන සතියේ ඉගෙන ගන්නවා. ඉස්සෙල්ලාම පුතාලා දැනගන්න ඕනේ මේ chess board එක. මේ chess board එක ගැන ඉස්සෙල්ලාම උගන්වනවා. මේක ගැන සරලව අද කියනවා නම් මේ පැත්තට කොටු 8ක් තියෙන.
මේ පැත්තට කොටු 8ක් තියෙන කොටු 64ක් තියෙන බෝඩ් එකක්. ඉස්සෙල්ලාම අපිට වෙනවා මේ චෙස් බෝඩ් එක අඳින්න. ඇඳලා මේ එක එක කොටුවල පුතේ නමක් තියෙනවා. ඒවා අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි චෙස් අදින විදිය ඉගෙන ගන්න. නැත්තම් මේ ඉට්ටෝ ගමන් කරන විදිය ඉගෙන ගන්න. හරිනේ. මං හිතන්නේ පුතාලට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. දැන් පුතාලට කතා කරන්න පුළුවන් විදියට මම තියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයගන්ට ඕන අන්මියුට් කරගන්න පුළුවන්. අර පන්තිය වෙලාවේ පොඩ්ඩක් කට්ටිය වැඩි නිසා මම මියුට් කරේ නැත්තම් අමාරුයි මේ කර හරි. ඊළඟට පුතාලට මම අර අද උගන්වන ටික ඉවරයි. මම ආපහු කියන්නම්. පුතාලට පහට තියෙනවා පන්තියක්. මේක මේ ඉන්න බබාලට මං හිතනවා මේකට පොඩි අය සහභාගී වෙයි කියලා. පොඩි අය කියන්නේ පුතේ සාමාන්‍යයෙන් 5 වසරෙන් උඩ බබාලට නම් කොහොමද මේ පන්තිය මං හිතන්නේ මේ යන විදිය මදි. ඒ කියන්නේ වේගෙ මදි. ඊළඟට 4 5 බබාලට කැමති නම් මේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. මේක වේගෙ මදි නම් වෙන පන්තියකට සහභාගී වෙන්න පුළුවන්. ඒ වෙන පන්තියක් කියන්නේ පුතේ දැනට මම පටන් ගන්නවා මේ සෙනසුරාදා 12:30ට පන්තියක්. සෙනසුරාදා 12:30. එතකොට දැන් මේකේ ඉන්න 6 වසර 7 වසර 8 වසර 9 වසර ඔක්කොගෙම බබාලා මේකට සම්බන්ධ වෙන්න. කාට හරි බැරි නම් මේ වෙලාවේ හිටියට කමක් නැහැ. හැබැයි මේක ටිකක් හිමින් යන්නේ පන්තිය. ඊළඟට මේ පන්තිය මේ විදියට යන්නේ පුතේ මාසෙයි. ඊට පස්සේ මේක කාණ්ඩ 3කට බෙදෙනවා. මේ වගේ කාණ්ඩ 3කට බෙදෙනවා. පළවෙනි කාණ්ඩය සෙනසුරාදා උදේ 7:30 right. ඊළඟ කාණ්ඩය සෙනසුරාදා 3. ඊළඟ කාණ්ඩය පුතේ සිකුරාදා රාත්‍රී 7. මම මේ PM කියලා දැම්ම රාත්‍රී 7 හින්දා. හරිනේ. මම මේක පේන්නේ නැහැ නේ පුතේ. ඔයගොල්ලන්ට පේන්නේ මම ඒක ලියන්නම්. මෙහෙන් ඒක පුතේ සිකුරාදා ෆ්‍රයිඩේ දෙනවා. එතකොට බබාලට මේ මොන ගෲප් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ඉන්න කට්ටියට සෙනසුරාදා පහෙම ඉන්නත් පුළුවන්. මේ පන්තියේ හැමින් යන්නේ ටිකක් ස්පීඩ් යන්න පුළුවන් කියලා හිතෙන කට්ටියට සෙනසුරාදා 12 මාරයකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක පන්තිය යන්නේ පුතේ මාසෙයි. මේ මාසෙන් පස්සේ සෙනසුරාදා උදේ 7:00 සෙනසුරාදා හවස 3 සහ සිකුරාදා 7 කියලා කණ්ඩායම් 4කට මේ පන්තිය කැඩෙනවා. ඒකට හේතුව මම කියන්නම්. සාමාන්‍යයෙන් චෙස් කරගෙන යනකොට අපිට පුතේ දැන් පළවෙනි මාස 3 කොහොම හරි යන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ලොකු පිරිසක් එක්ක. හැබැයි ඊට පස්සේ සාමාන්‍යයෙන් ප්‍රැක්ටිස් කරන්න අපි ගත්තාට පස්සේ පළවෙනි මාස 3න් පස්සේ ලොකු කණ්ඩායමක් එක්ක යන්න බෑ. අපිට සාමාන්‍යයෙන් කණ්ඩායම අඩු කරගන්න වෙනවා යන්න. ඒකයි මම ඔය වගේ 4කට කඩන්නේ. අපි බලමු දැන් මෙතන සහභාගී වෙන අයගෙන් චෙස් දන්න අය ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ පන්තිය ගැලපෙන්නේ නැහැ. ඒගොල්ලෝ මට කතා කරන්න මම ගැලපෙන පන්තියකට ඒගොල්ලන්ව යොමු කරන්නම්. හොඳයි. මොකද චෙස් දන්න බබාලට මේ පන්තිය මදි. ඒගොල්ලන්ට දැන් මේ ආපහු ඉක්තෝ ඉගෙන ගන්න තේරුමක් නැහැ නේද චෙස් දන්න බබාලට. right. ඔය විදිහට තමයි පුතේ පන්තිය යන්නේ. ඊළඟට මුදල් ගෙවීම ගැන කතා කරනවා නම් මම බබාලට දෙනවා account number එකක් group එකට දානවා අම්මලට. එතකොට ඒකට මුදල් ගෙවලා ගෙවුවට පස්සේ තම group එකට add කරගන්නවා. ඒ add කරගන්නේ පුතේ වෙනමුකුත් ඉන්නන්නේ. ඒ add කරගන්නේ ඔව් පුතේ.